මං ප්‍රශ්නයක් අහන්නද? ඔයාගේ කම්පැනි එකේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් තියෙනවනේ. ඒ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එකේ තියෙන ඉන්කම්, එක්ස්පෙන්සස්, ප්‍රොෆිට් මේ හැම අගයක්ම නිවැරදි කියන එක ඔයාට රජයට ඔප්පු කරන්න පුළුවන්ද? ඔයාගේ කම්පැනි එක දියුණු වෙනවද නැද්ද කියන එක ඔයා කොහොමද දැනගන්නේ? එහෙමත් නැත්නම් ඔයා දියුණු වෙනවා කියලා හිතන් ඉන්න එක බොරුවක් වෙන්න බැරිද? ඉතින් බය වෙන්න එපා. මේ හැම දෙයකටම උත්තර හොයාගන්න කම්පැනිස් වලින් කරන දෙයක් තමයි මේ ඔඩිටිං කියලා කියන්නේ. ඉතින් කම්පැනි ඕන කෙනෙක් විදිහට මේ ඔඩිටිං සම්බන්ධයෙන් ඔයා දැනගෙන ඉන්න ඕන දේවල් ටික මොකක්ද? මං කවද ඉඳන්ද දැන් මේ ඔඩිටිං පටන් ගන්න ඕනේ? හැම කම්පැනි එකක්ම ඔඩිට් කරන්න ඕනේද? කම්පැනි ඕන කෙනෙක් විදිහට මගේ වගකීම මොනවාද මේ ඔඩිටිං එකක් හරියට නිවැරදිව ඉවර කරන්න? ඉතින් බිස්නස් එකක් පටන් ගන්නවට ලොකු උවමනාවක් තිබ්බට මේ ටැක්ස්, ඔඩිට් වගේ වචන අහපු ගමන් ඔයාට නිකන් මාර හිසර දෙයක් වගේ දැනෙන්න පුළුවන්. හැබැයි good news එක තමයි ඔයා තනි වෙලා නැහැ. ගොඩක් කම්පැනි ඕනර්ස්ලා එහෙම තමයි. ඉතින් ගොඩක් කම්පැනිස් වලට ටැක්ස්, accounts ඔඩිට් කරන්න උදව් කරලා තියෙන ආයතනයක් විදිහට අපි අද මේ වීඩියෝ එකකින් මේ ඔඩිටිං සම්බන්ධයෙන් කම්පැනි ඕන කෙනෙක් විදිහට ඔයා දැනගෙන ඉන්න ඕන හැම දෙයක්ම තාමත් පොඩි කාලයකින් නොමිලේ ඔයාට අපි අද කියලා දෙන්න සූදානම්. ඉතින් මේ ටික ඔයා දැනගත්තා නම් කාටවත්ම බෑ ඔයාට බොරු කරන්න. ඔයා ඔඩිටර් කෙනෙක් නොවුනත් අනිත් හැම කම්පැනි ඕන කෙනෙක්ට වඩා ඉදිරියෙන් ඔයාට ඉන්න පුළුවන්. ඉතින් සිම්පල් බුක්ස් අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්නේ පළවෙනි වතාවට නම් බිස්නස් එකක් කරන්න අවශ්‍ය දැනුම ඔයාට සිම්පල් විදිහට දැනගන්න කැමති නම් සිම්පල් බුක්ස් channel එක subscribe කරන්න එහා පැත්තේ bell icon එකත් මතක ඇතුව click කරලාම තියාගන්න. ඉතින් ඔක්කොටම කලින් මොකක්ද ඇත්තටම මේ ඔඩිටිං එකක් කියලා කියන්නේ? දැන් ඔයගේ කම්පැනි එකේ accounts කියන දේ ඔයගොල්ලෝ ඇවිල්ලා නිතර දෙවේලේ වගේ හදන දෙයක්. හැබැයි මේ ඔඩිටිං එකක් කියලා කියන්නේ ඔගොල්ලෝ අවුරුද්දකට එක පාරක් අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඉතින් සරලව කිව්වොත් මේ ඔඩිටිං එකකින් බලාපොරොත්තු වෙන්නේ දැන් මොන accountant ගෙනාවත් මොන expert ගෙනල්ලා වගේ accounts හැදුවත් IRD එකෙන්ද investor කෙනෙක් කෙනකොට එයාද බැංකුවෙන්ද ඔයාවත් දන්නේ නැහැනේ මේ හැම account එකක්ම අදාළ standards වලට නිවැරදිව කරලා තියෙනවද නැද්ද කියන එක. ඒගොල්ලෝගේ අතින් වැරද්දක් සිද්ධ වෙන්නත් පුළුවන්. ඕනකමින් වංචාවක් වුණත් කරන්න පුළුවන්. දැන් උදාහරණයකට ඔයා මෙඩිකල් එකක් ගිහිලා නිකන් හොස්පිටල් එකට දුන්නට ඒක ගණන් ගන්නේ නැහැ. ඒ මෙඩිකල් එක වගකිව යුතු ડોක්ටර් කෙනෙක් අත්සන් කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ පිළිගැනීම වැඩි වෙන්නේ. අන්න ඒ වගේ තමයි ඔයාගේ කම්පැනි එකේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල නිවැරදි භාවය තහවුරු කරගන්න කොහොමද කම්පැනි එක සල්ලි පාවිච්චි වෙලා තියෙන්නේ මේ හැම දෙයක්ම තහවුරු කරගන්න. වගකිව යුතු ඔඩිටර් කෙනෙක් මේවා ඔඩිට් කරලා තියෙන්න ඕනේ. හරි, දැන් මේ ඔඩිට් එකක් කියන්නේ මොකක්ද කියන එක මට පැහැදිලි. දැන් මගේ අනිත් ප්‍රශ්නේ තමයි දැන් මේ ඔඩිට් එකක් හැම බිස්නස් එකටම හැම කම්පැනි එකටම අනිවාර්යද? එහෙම අනිවාර්යයිද මම කවද ඉඳන්ද මගේ කම්පැනි එක ඔඩිට් කරන්න පටන් ගන්න ඕනේ? ඔයා ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි එකක් කරනවා නම් ඔයා ඒකේ ඔපරේෂන්ස් පටන් ගත්තු පළවෙනි අවුරුද්ද ඉඳලම මේ ඔඩිටිං වැඩේ පටන් ගන්න ඕනේ. ඒක අනිවාර්යයි. දැන් මේක කරන තවත් විස්තර මම ඔයාලට වීඩියෝ කිස්සට යනකොට පැහැදිලි කරන්නම්. හැබැයි දැන් හිතන්නකෝ තනි පුද්ගල ව්‍යාපාරයක් නැත්නම් පාර්ට්නර්ෂිප් බිස්නස් එකක් කරනවා කියලා. එතකොට මේ ඔඩිටිං වැඩේ අනිවාර්ය නැහැ. හැබැයි මේව බිස්නස් එක කරනකොටත් ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් තියෙනවානේ. ඒ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ටික ඔඩිට් කරේ නැතත් ඒවා වගකිව යුතු චාර්ටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් සර්ටිෆයි කරන්න ඕනේ. අන්න ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණයක්. හරි, දැන් මේ ඔඩිට් එකක් කියන්නේ මොනවාද? ඔඩිට් එකක් කරන්න ඕනේ කවද්ද කියන එක මට පැහැදිලි. දැන් ඔඩිට් එකක් ඇත්තටම කරන්නේ කොහොමද? මෙහෙමයි. ඔඩිට් ಜಾති ප්‍රධාන වශයෙන් විදි දෙකකට බෙදන්න පුළුවන්. දැන් ඔයා බය වෙන්න එපා. අපි උපරිම try කරන්නේ මේක ඔයාලට තේරෙන්න සිම්පල් විදිහට කියලා දෙන්න තමයි. ඒකේ පළවෙනි එක තමයි මේ ඉන්ටර්නල් ඔඩිට් එකක් කියලා කියන්නේ. දැන් මේ ඉන්ටර්නල් ඔඩිට් එකක් කරන්නේ මේ රජයට පෙන්නන්නේ නෙමෙයි. මේක කරන්නේ ඔගොල්ලේ කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට ඔගොල්ලේ ඉන්ටර්නල් පර්පස් එකට තමයි මේ ඉන්ටර්නල් ඔඩිට් එකක් කරන්නේ. දැන් එතකොට ඔයා මගෙන් අහන්නේ මේ ඉන්ටර්නල් ඔඩිට් එකක් මොකටද කරන්නේ? ඒක අනිවාර්යයක් නැත්නම් අනිවාර්යෙන් කියලාත් නැත්නම් මොකටද ඒක කරන්නේ?
දැන් ඔය කම්පනයගේ ඩිපාර්ට්මන්ට් කීපයක් මතින දාන HR ඩිපාර්ට්මන්ට් එක මාර්කටිං සේල්ස් කවන්ස් මේ වගේ ඩිපාර්ට්මන්ට් කීපයක් මතිනකොට මේ හැමදේකම ප්‍රොසෙස් එක කොහොමද සිද්ධ වෙන්නේ මේක ඔයාගේ පර්පස් එකට කියන්නේ ඔයගොල්ලෝ ආයතනයේ පර්පස් එකට මේ හැම දෙයක්ම හරියට සිද්ධ වෙනවද නැද්ද කියන එක වට ඉන්ටර්නලි ඔඩිට් කරන්න පුළුවන්. දැන් උදාහරණයකට හිතන්න ඔයාගේ සේල්ස් ටීම් එකට රුපියල් ලක්ෂ 5ක ටාගට් එකක් දීලා තියෙනවා. ඉතින් මේ ටාගට් එක ඇත්තටම අචීව් කරාද? එම අචීව් කරන්න බැරි නම් ඇයි ඒ බැරි වුනේ? මේ හැම දෙයක්ම ඉන්ටර්නලි ගිහිල්ලා ඔඩිට් කරන වැඩක් තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. ඒවගේ මේ කවන්ස් පැත්තෙන් ගත්තොත් ස්ටොක් ටික හරියට මේන්ටේන් වෙනවද කවන්ස් ටික හරියට සිද්ධ වෙනවද මේ වගේ ඉන්ටර්නල් පර්පස් එකට ඔයගොල්ලන්ට කවන්ස් ටිකත් ඔඩිට් කරන්න පුළුවන්. හැබැයි මේක මේ දෙවැනි ඔඩිට් වර්ගයේ ඔයගොල්ලෝ කම්පැනි එකක් විසින් අනිවාර්යයෙන්ම කරන්න ඕන එකක්. ඒ තමයි එක්ස්ටර්නල් ඔඩිට් එකක්. දැන් මේ නමෙන්ම කියනවා වගේ මේක මේ කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් තර්ඩ් පාටි කෙනෙක්. එහෙම නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ට් එක්ස්ටර්නල් ඔඩිටර් කෙනෙක් තමයි හැම අවුරුද්දෙම ඔයගොල්ලෝ කම්පැනි එක එක්ස්ටර්නලි ඔඩිට් කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. දැන් ඉන්ටර්නල් ඔඩිට් එක ඔයගොල්ලෝ කරේ ඔයගොල්ලෝ කම්පැනි එකේ පර්පස් එකට. හැබැයි එක්ස්ටර්නල් එකක් සිද්ධ කරන්නේ රජය වෙනුවෙන්. රජයට පෙන්වන්න තමයි මේ එක්ස්ටර්නල් ඔඩිට් එක සිද්ධ වෙන්නේ. දැන් ඔයා මගෙන් එතකොට දැන් මේ එක්ස්ටර්නල් ඔඩිට් එකක් කියලා කියනවා තමයි. එතකොට එක්ස්ටර්නල් කියලා කිව්වට මම දැන් කාටද මේක ඔඩිට් කරන්න දෙන්න ඕනේ? හොඳ ප්‍රශ්නයක්. දැන් මෙහෙමයි. එක්ස්ටර්නල් ඔඩිට් කියලා තිබ්බට මේක මේ හැමෝටම කරන්නත් බෑ. මේකට රජය විසින් සර්ටිෆයි වෙච්ච ඔඩිට් ෆර්ම්ස් ලංකාවේ තියෙනවා. ඉතින් කම්පැනි ඕන කෙනෙක් විදිහට ඔයාගේ වගකීම තමයි මේ විදිහට සර්ටිෆයි වෙච්ච ඔඩිට් ෆර්ම් එකකට ඔයාගේ ආයතනය ඔඩිට් කරන්න බාර දෙන එක. ඒක ඔයාගේ වගකීමක්. දැන් අනිත් එක තමයි දැන් කවද්ද ඔයා මේ ඔඩිට් එකක් කරන්න ඕනේ? දැන් අවුරුද්දට වතාවක් කරන්න ඕනේ කිව්වට කවද්ද ඇත්තට මේක සිද්ධ වෙන්නේ? දැන් අප්‍රේල් 1 වෙනිදා ඉඳන් මාර්තු 31 වෙනකන් තියෙන ෆයිනෑන්ෂල් ඉයර් එක පුරාවටම හදපු accounts ඔඩිට් කරලා නොවැම්බර් 30 ටැක්ස් රිටර්න් එකත් එක්ක මේවා IRD එකට බාර දෙන්න ඕනේ. හරි. දැන් මේ ඔක්කොම ඕකේ. දැන් ඇත්තටම ඔඩිට් එකක් කරනවා කියලා ඒගොල්ලෝ ඇත්තටම මොනවාද මේ ඔඩිට් කරන්නේ? කොහොමද මේ process එක සිද්ධ වෙන්නේ? පළවෙනියටම ඔයගොල්ලෝගේ accounts ඔඩිට් කරන්න ඔයාගේ කම්පැනි එකේ financial statements ටික මේගොල්ලෝ අහයි. ඒත් එක්ක මේ accounts වලට අදාළ source documents ටිකත් ඒත් එක්ක මේගොල්ලෝ අගෙන් අහයි. එතකොට මේ හැම එකකම samples ටිකක් අරගෙන අදාළ accounting standards වලට මේවා සිද්ධ වෙලා තියෙනවද? තව ඒගොල්ලන්ගේ auditing methods පාවිච්චි කරලා මේ හැම දෙයක්ම නිවැරදිව වෙලා තියෙනවද නැද්ද කියන එක ඒගොල්ලෝ එතනින් බලයි. පස්සේ financial statements නිවැරදි නම් මේවා හරි නම් කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙතන මොනවා හරි ලොකු ප්‍රශ්නයක් මතුවුනොත් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් වගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වගේ accounts ආයෙත් ඔඩිට් කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ඔඩිට් කරලා අදාළ ස්ටෑන්ඩර්ඩ්ස් වලට මේ හැම දෙයක්ම නිවැරදිව සිද්ධ වෙලා තියෙනවා නම් අදාළ ඔඩිටර් වාගේ accounts වාගේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් සර්ටිෆයි කරයි. හැබැයි කම්පැනි ඕන කෙනෙක් විදිහට මෙතන ඔයාට තියෙන තව වගකීමක් තමයි දැන් මම කලින් කියපු විදිහට දැන් මේ ඔඩිටින් එකේදී අදාළ accounts ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් ඔක්කොම බැලෙන නිසා මේ හැම දෙයකටම අදාළ source documents ටික ඔයා මුල ඉඳන්ම පරිස්සමෙන් මේන්ටේන් කරලා තියාගන්න ඕනේ. මොකද එතකොට තමයි මේ ඔඩිටින් process එක උගලට ලේසි කරන්න පුළුවන්. ඉතින් මේ process එක ලේසි වෙනවා කියන්නේ උගලන්ගේ ඔඩිටින් එක නිවැරදි වෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි මේ source documents maintain කරන විදිය ගැන සහ මොනවාද ඇත්තට මේ source documents මේ සම්බන්ධයෙන් අපි වීඩියෝස් දෙකක් දැනටමත් කරලා තියෙනවා. ඉතින් මේ හැම එකකම links ටික අපි description එකෙන් ඔයාලට දාලා තියන්න. හරි. දැන් ඔයා කියන විදිහට ඔඩිට් එකක් කියන්නේ මොනවාද? ඔඩිට් එකක් කරන්නේ කවදද? කොහොමද මේ process එක සිද්ධ වෙන්නේ? මේ හැම දෙයක්ම මට පැහැදිලි. එතකොට ඇත්තටම දැන් ඔඩිට් එකක් කරන එකෙන් කම්පැනි ඕන කෙනෙක් විදිහට මට තියෙන වාසිය මොකද්ද? මගේ ආයතනයේ දියුණුවට මේක බලපාන්නේ කොහොමද? තවත් වැදගත් ප්‍රශ්නයක්. දැන් හිතන්න ඔයා බැංක් ලෝන් එකක් ගන්න යනවා. නැත්තම් ඉන්වෙස්ටර් කෙනෙක් ඔය කම්පැනි එකට එනවා. නැත්තම් ඔයා IRD එකට ටැක්ස් ගෙවන්න යනවා. ඉතින් මේ හැම දෙයකටම කලින් ඒගොල්ලෝ වගේ කම්පැනි එකේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල නිවැරදිභාවය බලන්න උත්සාහ කරයි. මොකද මේ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් වලින් තමයි ඔයාගේ කම්පැනි එකේ පර්ෆෝමන්ස් එක ගැන එයාලට අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයා මේ හැම දෙයක්ම අදාළ ස්ටෑන්ඩඩ්ස් වලට මේන්ටේන් කරලා ඔඩිට් කරලා තියෙනවා නම් බැංකුව වුණත් IRD එකෙන් වුණත් ඉන්වෙස්ටර් වුණත් මේ හැමෝම දන්නවා රයිට් මේගොල්ලෝ ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් මේන්ටේන් කරලා ඔඩිට් කරලා තියෙනවා. මේගොල්ලෝ අපිට විශ්වාස කරන්න පුළුවන්. මේ ඩොකියුමන්ට්ස් වල තියෙන ගණන් හිලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් කම්පැනි ඕන කෙනෙක් විදිහට ඔයාට උනත් ඔය කම්පැනි එක ඔපරේට් වෙන්නේ කොහොමද? මගේ ආයතනයේ සල්ලි පාවිච්චි වෙන්නේ කොහොමද? මට තියෙන රිස්ක් මොනවාද?
මේ කොල කෑලිවලට මේක සීමා කරන්නේ නැතුව මේ හැම දෙයක්ම වට නිවැරදිව තහවුරු කරගන්න පුළා මේ විදිට ඔඩිට් එකක් සිද්ධ කරන එක තුළින්. ඉතින් අද මේ වීඩියෝක ඉවර වෙනකම් බලපු කෙනෙක් විදිට මට හොඳටම විශ්වාසයිවා හිටියටත් වඩා දැනුමක් මේ වීඩියෝක බැලීම තුරින් අරගෙන තියෙනවා කියලා. ඉතින් ඒ දැනුම සහ අත්දැකීමත් එක්ක වට මේ සම්බන්ධ මොනාම හරි ප්‍රශ්නයක් තියෙනවන කමෙන්ට් සෙක්ෂන් එක මේ ඕනම ප්‍රශ්නයක් අපෙන් වට අහන්න පුළුවන්. මීට අමතර මේ පේන සිම්පල් බුක්ස් අපේ දුරකතරංකට කතාකරොත් වට සිම්පල් බුක්ස් අපිත් එක කතා කරල වට තින ඕර්ම ප්‍රශ්නයක් එතනින් විසඳගන්න පුළුවන්. මීට අමතර සිම්පල් බුක්ස් අපි ගැනවාට යමක් දැනගන්න කැමතිනම් මේ පෙන simpleBooks.com අපේ වෙබ්සයිට් එකට ගියොත් ඔට එතනින් සිම්පල් බුක්ස් අපි ගැන හැම දෙයක්ම එතනින් බලාගන්නත් පුළුවන්. මීට අමතර වගේ බිස්නස් එක ඔය කම්පනික සිම්පලිෆයි කරන්න වට තවත් දැනුම හොයාගන්න කැමතිනම් මේ පේන වීඩියෝස්ලි මොනාර එක කලික්කරොත් වට ඒ වීඩියසු එතනින් බලාගන්න පුළුවන්. ඉති හැමදාමත් කියනවාගේ මේ වීඩියෝ එකෙන්වා මොනා භාර දෙයක් ඉගෙන ගත්තනම් සිම්පල් බුක්ස් අපේ චැනල් එක සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.